උදැසන 8යි විනාඩි 5යි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මාතලේ ඕවිලිකන්ද රෑනකෙටුව ගල ආරණ්‍ය සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද අලව්වේ අනුමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පුද්ගලික රෝහලක රසායනාගාරයේ කාර්ය මණ්ඩලය මිනුවන්ගොඩ පත්තනුවන අබේසිංහ මාවතේ WD ජයරත්න මහතා චන්ද්‍රා අලිගියවන්න මහත්මිය රත්මලාන බොරුපන පාර 7 වෙනි පටුමග පදිංචි චම්පා තෙවරප්පෙරුම ප්‍රසාද් තෙවරප්පෙරුම ඇතුළු පවුලේ සිළු දෙනා බෙන්තොට ගාලුපාර පදිංචි UK ධම්මික UK සමන් UK දිනුවරි ඇතුළු පවුලේ සිළු දෙනා මෙරිහාන විමලවත්ත පාරේ ප්‍රියංගා දමයන්ති රාජකරුණා මහත්මිය හොරණ දොඹගොඩ කටුගහවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථාන කුලංගන සමිතිය මුන්රාගල කන්ද උඩපංගුව නාපේ පංගුව පදිංචි HM පොඩිනෝනා මහත්මිය පින්තුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේත ආමබන්තේ සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේඛෝ ආවුසෝ පච්චයා සම්මා දිට්ඨියා උපාදාය පරතෝ ච ഘോഷෝ යෝනිසෝ ච මනසි කරෝති. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී ඔබ මේ සූදානම් වන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ධර්මයේ බිදක් තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමට. පින්වතුනි, මේ ලෝකෙට බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ ලෝකේ ජාති ජරා මරණ මෙන්න මේ දුක ලෝකයේ තුල තියෙන නිසා. තයෝධම්ම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකේ ඉපදීම, වයසට යාම, මරණය ඇතිතාක් බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ලෝකේ විද්‍යාමාන වෙනවා, ලෝකේ බබලනවා. මේ ලෝකේ යම් විදිහකින් සංසාරයක්, ලෝකයක් පැනවෙනවා කියලා කියන්නෙම ඉපදීමක්, වයසට යාමක්, මරණයක් තියෙනවා කියන එක. එහෙනම් ලෝකේ පැවැත්ම ඇතිතාක් බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ලෝකෙට අවශ්‍ය වෙනවා. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ලෝකෙට අවශ්‍ය වුණාට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය ලබා ගැනීමට, එහෙම නැත්නම් ධර්මය අවබෝධ කර ගැනීමට, ධර්මයට යොමු වීමට හැමෝටම හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙනවා තමන්ගේ ජීවිතය තුළ ඒ ධර්මයට යොමු වෙන ගතිය. ඒකට කියනවා පින්වතුනි යෝනිසෝ මනසිකාරය, නැත්නම් ඒ ධර්මයේ සමග මනසිකාර කිරීම කියන එක. මෙන්න මේ කාරණාව ඇති කෙනෙකුට පමණයි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඇහුණත් ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ හසුරවන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. පින්වතුනි, මේ ලෝකයේ බුදුරුන්ගේ ධර්මය නොවැසෙන කාල ඕන තරම් තියෙනවා. බුදුරුන්ගේ ධර්මය නොවැසුණත් ලෝකයට ධර්මය අවශ්‍යයි. මොකද ජාති ජරා මරණ ලෝකයේ තියෙන නිසා. බුදුරුන්ගේ ධර්මය නොවැසෙන කාලයක ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඉපදුනාට එයාට ධර්ම අවබෝධ කරන්න බෑ. ඒක දුෂ්ටක්ෂණයක්. ඇයි අවබෝධ කරන්න බැරි වෙන්නේ? ඒ ධර්මයේ ලෝකේ නැති නිසා. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලෝකේ ඇහෙන කාලෙ ඉපදිලා ඉන්නවා. නමුත් ඒ කෙනාට ඒ ධර්මය අවබෝධ කරගන්න ඕන විදිහේ චින්තනයක් නැහැ. ඒ කියන්නේ ඒ ධර්මය අවබෝධ කරගත යුතු ආකාරයට හිතන වැඩපිළිවෙලක් නැහැ. එයාට ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ලෝකයේ ඇහෙද්දී ඒ ධර්මයට අනුවම හිතන්න පුළුවන් කෙනෙකුට පමණයි. එහෙනම් අපි බලන්නට ඕනේ මේ කාරණා දෙකම පිළිබඳව. පළවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනවා කියන එකත්. දෙවෙනි කාරණාව තමයි අපි ඊට අනුව කල්පනා කරනවද කියන එකත්. මේ කරුණු දෙක ඇති තැනයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. මේ ලෝකේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා. මාර්ග තියෙනවා ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත්. සම්මා දිට්ඨියෙන් යුක්ත ලෞකික මාර්ගයක් තියෙනවා, සම්මා දිට්ඨියෙන් යුක්ත ලෝකෝත්තර මාර්ගයක් තියෙනවා. මිච්ඡා දිට්ඨියෙන් යුක්ත මාර්ගයකුත් තියෙනවා. එතකොට මිච්ඡා දිට්ඨියෙන් යුක්ත මාර්ගය තුලදී සිදුවෙන්නේ තමන් කරන අකුසල් පාදක කරගෙන දුගතියට යොමු වී දුක විපාක ලැබෙන එක. ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්ත මාර්ගයේදී ලෞකික කියලා කියන අර්ථයම තියෙන්නේ ලෝකයේ කියන එකනේ. ඒ කියන්නේ ලෝකයේ තියෙන නිවැරදි භාවය, ලෝකයේ තියෙන සත්‍යය, ලෝකයේ පවතින විදිහ. මේ ලෝකයේ පවතින විදිහ පිළිබඳව තියෙනවා දෘෂ්ටියක්. ඒ ලෝකයේ පවතින විදිහ පිළිබඳව තියෙන දෘෂ්ටියක යම් කිසි කෙනෙක්ගේ පැවැත්ම තියෙනවා නම් අන්න යාට මේ ලෝකයේ තුල යහපත් පැවැත්මක් තියෙනවා. සංසාරයේ ගමන් කරනකොට සුගති ලෝක හිමිවීමත්, ඒ වගේම සැප විපාක ලැබීමත්,
ඒ ලෞකික සම්මාදිට්ඨිය තුලින් තියෙනවා. පින්වතුනි ලෞකික සම්මාදිට්ඨිය කියන එක ලෝකයට කියලා දෙන්න බුදුරජාන් වහන්සේලාම අවශ්‍ය නැහැ. ලෞකික සම්මාදිට්ඨිය මේ ලෝකයේ නුවණ තියෙන අන්‍ය අයටත් ඒ පිළිබඳව වටහා ගැනීම තියෙනවා. අපි දන්නවා ආලාර කාරා මුද්දකරාම් පුත්ත වගේ අය විතරක් නෙවෙයි බොහෝ ශාස්ත්‍රවරු හිටියා. ඒ වගේම බොහෝ නුවණැති බ්‍රාහ්මණ පඬිතුවරු, ගෘහපති පඬිතුවරු, රාජ ශාස්ත්‍රීය පඬිතුවරු මේ ගොඩාක් අය හිටියා මේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත. අපි දන්නවා සක්විති රජතුමා කියන්නේ ඒ විදිහට යුක්ත කෙනෙක්, ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක්. එහෙනම් බුදුරු අවශ්‍ය වෙන්නේ නැහැ ලෞකික සම්මාදිට්ඨියට. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක යම්කිසි කෙනෙකුට උපද්දවා ගැනීම සඳහා බාහිරින් කෙනෙකුගේ උපකාරයක් අවශ්‍යයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර කියන එකේ තේරුම ලෝකයෙන් ඈතර වෙන. ඒතකොට ලෝකේ පවතින විදිහේ සත්‍යය නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකයෙන් ඈතර වෙන විදිහේ සත්‍යය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පවතින විදිහේ සත්‍යයක් පෙන්වුවා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වෙන එකක් නෙවෙයි. ඒක නුවණ තියෙන ඕන කෙනෙකුට විශේෂ වෙනවා. හැබැයි ලෝකයෙන් ඈතර වෙන විදිහේ සම්මාදිට්ඨිය කියන එක බුදුරජාණන් සම්මාදිට්ඨියට අවශ්‍ය කරුණු පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. එතකොට ලෝකයෙන් ඈතර වෙන විදිහට සම්මාදිට්ඨිය කියන්නේ ලෝකයෙන් ඈතර වෙන විදිහට දකින්න කෝණය. දකින්න කෝණය කියලා කියන්නේ දකින්න කෝණය කියලා කියන්නේ දැන් අපට යමක් ගෝචර වුණාම අපි ඒ ගෝචරත්වය දකින්න විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපිට පේන්න තියෙනකොට, ඇහෙන්න තියෙනකොට, මානසයට හිතෙන්න තියෙනකොට දකින්නවා කියන්නේ ඇහෙන් නෙමෙයි. අපි ඒකට කියන දෘෂ්ටි කෝණය කියලා. ඒ කියන්නේ ඇහෙන් නම් ඇහෙන් පේන එකටනේ කියන්නේ. ඒකට නෙමෙයි. අපි තුලින්ම යොමු වෙච්ච දෘෂ්ටි කෝණයක් තියෙනවා. දැන් මම ඒකට උදාහරණයක් කියන්නම්. ඔන්න අපි හිතන්න අපි අපේ අම්මව දකිනකොට අපිට ඒකට හිතන්න දෙයක් නැහැ. මේ අම්මාය කියලා. කටහඬ ඇහෙනකොට අපිට හිතන්න දෙයක් නැහැ අම්මාය කියලා. අපට ඒ දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ කාරණාවත් එක්කම, ඒ සද්දයත් එක්කම, ඒ රූපයත් එක්කම අම්මාය කියන එක. මෙන්න මේ වගේ තමයි මේ අපට ලෝකයේ පවතින දෘෂ්ටි පිළිබඳව පවතින දෘෂ්ටි කෝණයක් තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෙන් ඈතර වෙන විදිහේ තියෙන දෘෂ්ටි කෝණය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ තුලින් උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ තුලින් උපදින මේ ලෝකෙන් ඈතර වෙන විදිහේ දෘෂ්ටි කෝණය ඇති වෙන්නට හේතු කරුණු දෙකක් තියෙනවා. මම ඔබට මාතෘකා කළේ ඒක. මේක මහා කච්චා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අතර වෙච්ච වේදල්ල සාකච්ඡා මහා වේදල්ල සූත්‍රයේදී මේ කරුණ තියෙන්නේ. සම්මා දිට්ඨියට ප්‍රත්‍ය මොකද්ද? මොකද්ද ප්‍රත්‍ය කියලා අහනකොට පැහැදිලි කරනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කරුණ දෙකක් ප්‍රත්‍යයයි සම්මා දිට්ඨියට. කරුණ දෙකක් ප්‍රත්‍යයෙන් උපාදාන වෙලා. ඒ කියන්නේ කරුණ දෙකක් ප්‍රත්‍ය වීමෙන් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒ මොකද්ද ප්‍රත්‍ය වීම? කරුණ දෙක. පරතෝච ගොහසෝ අනුන්ගෙන් ඇහෙන දේ. අනිත් එක යෝනිසෝච මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ කරුණු දෙක නිසා තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. වෙන එකක් නිසා නෙමෙයි. එතකොට මේකේ පැහැදිලිවම පෙන්වලා දෙනවා සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලෝකින් ඊතරන ප්‍රතිපදාව. අපි දැන් නිවන් දකින්න උත්සාහ කරනවා, සෝතාපන්න වෙන්න උත්සාහ කරනවා, ඊතරන ප්‍රතිපදාවක් උපදවා ගන්න උත්සාහ කරනවා. මේකට තියෙන ලෝකේ කරුණු දෙකක්. ඒ තමයි අනුන්ගෙන් ඇහෙන දේත් ඒ වගේම යෝනිසෝ මනසිකාරය. දැන් අපි බලන්න ඕනේ එහෙනම් මේ අනුන්ගෙන් ඇහෙන දේත් යෝනිසෝ මනසිකාරයත් කියන මේ කරුණු දෙක කොහොමද අපි තේරුම් ගන්න කියන එක. පින්වතුනි අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ මේ බුදුරයන් වහන්සේගේ ධර්මයක් නිසානේ ලෝකෝත්තර මාර්ගය උපදින්න තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකද්ද? අද බොහෝ අය කතා කරනවා එක එක දේවල්. සමහර අයට මේක තෝරලා බේරලා ගන්න බෑ බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකද්ද කියලා. එච්චරට සමහර අය අමුතු විකෘති කරනවා. සමහර අය වෙන වෙන අර්ථකථන දෙනවා. ඉතින් මේකෙදි අපට තියෙනවා අපේ සාහිත්‍ය නිදාන සාහිත්‍ය විස්තර තියෙනවා මූලිකව කාරණාවක් බුදුරන් වහන්සේගේ ධර්මය ආපු විදිය. බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මය පින්වතුනි වෙන කෙනෙකුට අයිති නෑ. ඒක තථාගතයන් වහන්සේට පමණක් ආවේනිකයි. ඒක ශ්‍රාවකයන්ට අයිති නෑ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ කවුද? තථාගතයන් වහන්සේ පෙන්වන ධර්මයේ ඉදිරිපත් කරන අයටයි.
තමන්ගේ දෙයක් ඉදිරිපත් කරන අයට නෙමෙයි ශ්‍රාවකයෝ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරිපත් කරන අයටයි ශ්‍රාවකයා කියලා කියන්නේ. එහෙනම් ඒ ධර්මය මොකද්ද? සැබෑම ධර්මය මොකද්ද? සමහර අය එකක් කියනවා, තව කට්ටිය තව එකක් කියනවා, සමහර අය මේවා විකෘති කියනවා. මේ එක එක ප්‍රශ්න තියෙනවා. ඇයි අපි මේ ගැන හිතන්නේ නැත්තේ? පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට බුදුරජාණන් වහන්සේගෙන් ඇහෙන්නේ නැහෙනේ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා. එහෙනම් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොහොමද අපට එන්න තියෙන්නේ? අපි දන්න කතා, අපි දන්න සාහිත්‍යයත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ සියලු ධර්මයේ දැනගෙන හිටියේ කවුද? ඔන්න ඔතෙන් අපි යමු වෙන්න වෙනවා. එතකොට අපට හම්බ වෙනවා ආනන්ද මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන්න් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායකයක් හොයනකොට එක එක අය ඉදිරිපත් වෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙනවා අග්‍ර උපස්ථායකකම ගන්න. බුදුරජාණන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ ආනන්දයන් සුදුසුයි කියලා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කිහිපයක් ඉල්ලනවා. මම මේ ඉල්ලන ඉල්ලීම් ටික බුදුරජාණන් වහන්සේ ඒ විදිහට කටයුතු කරනවා නම් මම අග්‍ර උපස්ථායක වෙනවා. ඒකෙදි කිහිපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලැබෙන සිවුරු දෙන්න බෑ. ඊළඟ බුදුරජාණන් වහන්සේගේ කුටිය මට වාසය කරන්න දෙන්න බෑ. ඊළඟ බුදුරජාණන් වහන්සේට ලැබෙන විශේෂ දේවල් මට දෙන්න බෑ. ඊළඟ කවුරු හරි බුදුරජාණන් වහන්සේ හම්බෙන්න આવොත් ඕන වෙලාවක මට ඒ පණිවිඩය ගෙනල්ලා ඒක නා මුණ ගස්සන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට මට මොනවා හරි ඉපලිසරයක් ආවොත් ඕන වෙලාවක මට එලා කතා කරන්න පුළුවන් වෙන්නට ඕනේ. විශේෂ කාරණාවක් කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙච්ච මොහොතේ පටන් පිරිනවම් පාන මොහොත දක්වා මම නැතිතනත් දේශනා කරන සියලු ධර්මයේ මට කියන්නට ඕනේ නැවත. එතකොට එහෙනම් බුදුරණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ ඉඳලා පිරිනොම් පාන මොහොත දක්වා ආනන්ද ස්වාමීන් වහන්සේ නැතිතනත් සියලු ධර්ම මට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. මේ සියලු ඉල්ලීම් වලට බුදුරණන් වහන්සේ එකඟ වෙනවා. එතකොට පින්වතුනි යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන්කම ලැබුණොත් ආනන්ද ස්වාමීන් වහන්සේට ඔක්කොම කියලා නැහැ කියලා එතනින් එයා බුදුරණන් වහන්සේ සම්බුදුයි කියලා පිළිගන්නේ නැහැ. ඒ බුදුරණන් වහන්සේ කියන්නේ යතහවාදී තතහකාරී කියන දේ ආකාරයෙන් කරනවා. එතකොට බුදුරණන් වහන්සේ පොරොන්දු වෙලා පොරොන්දු කඩලානේ. එහෙනම් පින්වතුනි කිසිම දවසක බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේට කිසිම දෙයක් දේශනා නොකර ඉඳලා නැහැ. සියලු දේවල්ම ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟ මෙච්චර කියපු දේ මතක තියාගන්න පුළුවන්ද? ওই ප්‍රශ්නේ එනවා. අද බලන්නකො අද ලෝකේ සමහර අය ඉන්නේ පුංචි දැන් මේ යුගයේ පුංචි ළමයි අසාමාන්‍ය මතකයේ තියෙන. එතකොට මේ අතීතයේ හිටිය මහා ප්‍රඥයෝ මහා හැකියාවෙන් යුක්ත අය ඒ බුද්ධ කාලේ හිටියේ. එතකොට මේ බුද්ධ කාලේ බුදුරණන් වහන්සේ අග්‍රස්ථානියක් දෙනවා. මතක තබා ගැනීම අතර අග්‍රම කෙනා කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේට සියල්ල මතක තියාගන්න පුළුවන්. එතකොට අපට බුදුරණන් වහන්සේගේ ධර්මයේ ඉදිරිපත් වෙන්න පුළුවන් කාගෙන් ආපු එකක් හැටියටද? සැබෑවට මේක බුද්ධ වචනයයි කියලා ඉදිරිපත් වෙන්න පුළුවන් කාගෙන් ආව එකක් හැටියටද? ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආව එකක් හැටියට. ඇයි එහෙම ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි බුදුරන් වහන්සේගේ සියලු ධර්මයේ දන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. මොකද මේ ධර්මයේ වෙන කාටවත් අයිති නැහෙනේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අයිති නැහැ, මහා කස්සප ස්වාමීන් වහන්සේට අයිති නැහැ, ආනන්ද ස්වාමීන් වහන්සේට අයිති නැහැ. ඒ ධර්මයේ අයිති බුදුරන් වහන්සේ. ශ්‍රාවකයෝ ඒ ධර්මයේම ඉදිරිපත් කරනවා. එතකොට ශ්‍රාවකයන්ගෙන් බුදුරන් වහන්සේ ඉදිරිපත් කරපු සියලු ධර්මයේ දන්නේ එක්කෙනයි. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවමානයි. රහත් වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා කිසිම විකෘතියක් නොකර ධර්මයේ. මොන ධර්මයේද? තමන් අහපු ධර්මයේ. කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගේ. කොහොමද ඉදිරිපත් කරන්නේ? ඒවා මේ සුතා. මම මෙහිමයි ඇහුවේ. අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහපු දෙයක් ඉදිරිපත් කරන්නේ. මම මෙහිමයි ඇහුවේ. ඇයි මේ ධර්මයේ ආනන්ද ස්වාමීන් වහන්සේට අයිති නැහැ? ඒ ධර්මයේ අයිති බුදුරජාණන් වහන්සේට. මම මෙහිමයි ඇහුවේ කියලා. ඒවා මේ සුතං කියලා අන්න ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරනකොට ඒ නිදානේ ඉදිරිපත් කරනවා, පරියාය ඉදිරිපත් කරනවා, ඒ ව්‍යංජනේ ඒ වචන පිළිවෙල ඉදිරිපත් කරනවා. ඒ සියල්ලක්ම ඉදිරිපත් කරාට පස්සේ තමයි පළවෙනි සංගායනාවේදී මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා ඒ ධර්මය අනාගත පරම්පරාවට පවත්වාගෙන යාම පහසු විහරණය පිණිස ක්‍රමානුකූලව අංක 1, අංක 2, කරුණු 1 බැගින්, කරුණු 2 බැගින්, කරුණු 3 බැගින් තියෙන මෙන්න මේ විදිහට අංගුත්තර නිකාය හැටියට කොටසක් ඉදිරිපත් කරා. ලේසි මතක තියාගෙන යන්න.
ආනන්ද මහරහතන් වහන්සේ විවිධ තැන්වල මතක තියාගෙන හිටපු දේශනාවල කරුණු එක ගාණි බුදුරන් වහන්සේ පෙන්නපුවා. කරුණු දෙක ගාණි පෙන්නපුවා. තුන ගාණි හතර ගාණි පෙන්නපුවා. මෙන්න මේක අංගුත්තර නිකාය කියලා කොටසකට ඉදිරිපත් කරා. ඊළඟට එක වගේ කරුණු පැහැදිලි කරපු දේශනා තියෙනවා. එකට කියන සංයුක්ත කරනවා. එකතු කරන එක වගේ දේවල්. පංච උපාස්කන්ධය පිළිබඳව ආයතන පිළිබඳව මෙන්න මේවා එකතු කරලා හදන යම් කොටසක් නිර්මාණය කරා. එකට කියන සංයුක්ත නිකාය කියලා. දීර්ඝ දේශනා ඉදිරිපත් කරා. දීඝ නිකාය කියනවා. මධ්‍යම ප්‍රමාණ දේශනා ඉදිරිපත් කරා. මජ්ක්‍ධිම නිකාය කියනවා. මෙන්න මේ විදිහට ඒ පළවෙනි සංගායනාවේදී මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු බුදුරන් වහන්සේගේ ධර්මයේ මතක තබා ගැනීමට ඒ විදිහට සකස් කරා. ඕක අදටත් ලෝකේ තියෙනවා. අන්න ඒක අපි ඉගෙන ගන්නට ඕනේ. හැබැයි ඒක ඉගෙන ගන්නකොට මේ ධර්මයේ ඉගෙන ගැනීමේදී වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. අපිට මේ කෑල්ලක් දෙකක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. බුදුරයන් වහන්සේ පෙන්වලා දෙන්නේ මුලැමැදාග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත ධර්මයක්. අපි මේකේ පිළිවෙල බලන්නේ නැහැ. මේකේ පද පිළිවෙල ගැලපීම් බලන්නේ නැහැ. එතකොට අපිට ධර්මයේ ගන්න බෑ. මොකද ආනන්ද මහරහතන් වහන්සේත් අහපු දෙයක් හැටියට ඉදිරිපත් කරා. මම මෙහෙමයි ඇහුවේ කියලා නිදාන කතාව ඉඳලා සියලු ව්‍යංජන අනුපිළිවෙලට, කියන්නේ පද ව්‍යංජනයන් පිළිවෙලටම ඉදිරිපත් කරා. මොකද එච්චරට ඒ සියල්ලම වැදගත්. සද්ධම්ම සම්මෝස සූත්‍රයේදී පැහැදිලි වෙනවා යම් කිසි කෙනෙක් ඒ පරියාය ඉගෙන ගන්න නැත්නම්, හරියට ඒ ධර්මයේ ව්‍යංජන ඉගෙන ගන්න නැත්නම්, හරියට ඒ ධර්මයේ දරාගත්තේ නැත්නම් ඔහු ශාසනය අතුරුදහන් කරන කෙනෙක් කියනවා. ඔහු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, ශාසනය අතුරුදහන් කරන කෙනෙක්. ඒක සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය පැහැදිලි කරනවා සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය වෙනවා. ඇයි අර පද ව්‍යංජන හරියට ඉගෙන ගන්නේ නැහැ. අර පරියාය හරියට ඉගෙන ගන්නේ නැහැ. ඒතකොට කැලලක් අඩුයි. ඒක බුදුරන් වහන්සේ අංග සම්පූර්ණ කියපු කරුණු අපි කොටස් වශයෙන් ගන්නවා, කෑලි වශයෙන් ගන්නවා. එතකොට එහෙනම් එහෙම ආවහම මේක බුදුරන් වහන්සේගේ ධර්මයක් වෙන්නේ නේ, අපි දැනගත්ත කෑල්ලක් විතරයි. මම ඒකට පුංචි උදාහරණයක් කියන මේ ලෝක පරියාය තුලින්. ඔන්න හිතන්න අපි හිතමු නඩුකාරයෙක් තීන්දුවක් දෙනවා. අපි හිතමු සමන් කියලා කෙනෙක් නිර්දෝෂී. ඒ කියන්නේ යම් කිසි චෝදනාවකට එයා පෙළඹෙනවා. නමුත් අවසානයේ නඩු විභාග කරලා ඉවරුනහම එයා නිර්දෝෂී. නඩුකාරයා තීන්දුව දෙනවා මේ සමන් නිර්දෝෂී. ඒ නිසා මරන්න එපා, නිදහස් කරන්න කියලා නඩු තීන්දුව දෙනවා. එතකොට ඒක ලියලා අදාළ කෙනෙක් අතට යවනවා. අපි හිතමු ඊට පස්සේ කාට හරි අතට යන්න තියෙනවා කියලා. ඒක ලියලා යවනවා. සමන් මරන්න එපා, නිදහස් කරන්න කියලා. ලියලා යවනකොට කමාව වැටෙන්නේ කොතෙන්ද? සමන් මරන්න කියන තැනට කමාව වැටෙනවා. කමාව වැටිලා ඒක ගිහිල්ලා දුන්නට පස්සේ අදාළ කෙනාට ඔහුට පණිවිඩය යන්නේ මොකද්ද? සමන් මරන්න එපා, නිදහස් කරන්න. එතකොට මේ මොකෙන්ද මේ අර්ථය වෙනස් වුනේ? කමාවෙන්නේ. සම්පූර්ණයෙන් අර්ථය වෙනස් වුණා කමාවෙන්. එතකොට එහෙනම් පින්වතුනි මේ ලෝකයේ තුලදී යම් කිසි දෙයක් sannivedanaya වෙන්න කමාවත් වැදගත් වුණා. කමාව නිසා අර්ථය විකෘති වෙනවා. සමහර අර්ථ සම්පූර්ණ විකෘති වෙනවා. මේ ලෝක පරියායේදී. එතකොට බුදුරයන් වහන්සේ පෙන්වා දුන්න ලෝකෙන් ඈතර වෙන පරියායට අර මොනවා හරි දෙයක් අඩුවෙන් ගත්තොත් එහෙම කොහොම විකෘතියක් වෙයිද? සමන් මරන්න එපා කියන තැන කමාව දාන්න ඕන තැන සමන් මරන්න කියන තැන කමාව දැම්මොත් එහෙම විශාල විකෘතියක්. එහෙනම් අර භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ධර්මයේ තුල යම් කිසි කෙනෙක් එක පද ව්‍යංජනයක් අතහැරියොත්, පරියාය ගත්තේ නැත්තම්, ඊළඟට ඒකේ නිදාණය ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම විකෘතියක් වෙනවා. දැන් අද ගොඩකට අපි කෑලි ඉගෙන ගත්ත නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, ධර්ම අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි අපි අර සම්පූර්ණ පද ව්‍යංජනත් එක්ක, සම්පූර්ණ නිදාණයත් එක්ක, සම්පූර්ණ පරියායත් එක්ක ධර්ම ඉගෙන ගන්නේ නැහැ. ඉතින් එහෙම ඉගෙන ගන්න නැති වුණාම කොහොමනම් අවබෝධ කරන්නද? ඇයි ඒක බුදුරන් වහන්සේ දේශනා කරපු දෙයම නෙමෙයි එන්නේ. sannivedanaya වෙන්නේ අපට යොමු වෙන්නේ වෙන එකක් නේ. තව කෙනෙක් ගත්ත කෑල්ලක් නේ. ආනන්ද මහරහතන් වහන්සේ මේ ඒවම් මේ සුතං වශයෙන් මං අහපු දෙයක් හැටියට ඉදිරිපත් කරලා, ඒ වගේම ඒකං සමයං භගවා ඒ කාලේ බුදුරණවහන්සේ වැඩ සිටියේ මෙහි මෙතනයි නිදානේ. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන ඒවට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොකක් හැටියද? ආනන්දයන් මෙහෙම බුදුරන් වහන්සේගෙන් ඇහුවා. මම ඇහුවා කියලා නෙමෙයි ඉදිරිපත් කරන්නේ. එච්චරටම අර නිදාණයට, අර පරියායට තනක් දීලා ඉදිරිපත් කරේ ඒ ධර්මයේ ආනන්ද මහරහතන් වහන්සේ. නමුත් අද අපි ගත්තාම අද ගොඩාක් වෙලාවට අපි මේ සමස්ත පරියාය ගත්තාම අපි කෑලි ගන්නවා. කෑලි අරගෙන අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ ධර්මයේ අර්ථය විකෘති වෙනවා. අන්න එකට කියනවා ප්‍රතිරූපක. ධර්මයේ වගේ දේවල්.
ධර්මයේ වගේ දේවල් ඉදිරිපත් වෙනවා. අපට තේරෙන කැලි ගත්ත නිසා. අපි එහෙම ගැනීම තුලම තව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි පින්වතුනි. අපි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිගන්නේ නැහැ. අපි හිතින් කිව්වට, හිතින් හිතුවට, වචනෙන් කතා කරාට හැඟීමෙන් අපි ප්‍රතික්ෂේප වෙලා. ඇයි හැඟීමෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ? ඇයි අපි කෑල්ලක් අඩුවෙන් ගත්තා නම්, එක්ක කෑල්ලක් වැඩි කරා නම්, එක්ක අපි පරියාය ගත්තේ නැත්තම්, එක්ක අපි පද ව්‍යංජන වෙනස් කරා නම්, එතකොට බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණව දේශනා කරා කියන කාරණා පිළි අරන්නේ නැහැ. අපි ඒකට වෙනස් කිරීමක් කරන්නේ. ඔන්න ඔය නිසා තමයි පින්වතුනි අපට පරතෝච ගෝසෝ අනුන්ගෙන් ඇහෙන දේ වෙනස් වෙන්න හේතු වෙන්නේ. අපි හිතමු යම් කිසි කෙනෙකුට අනුන්ගෙන් හරිම දේත් ඇහෙද්දි ඔන්න යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. ඔන්න අනුන්ගෙන් ඇහෙන්න ඕන දේ එහෙනම් මොකද්ද? අර ආනන්ද මහරහතන් වහන්සේ පළවෙනි සංගායනා ඉදිරිපත් කරන්නට යෙදුන ඒ ධර්මපරියාය, ඒකේ නිදානය, ඒකේ පරියාය, ඒකේ පදව්‍යංජන මේ සියල්ලක්ම එකේ විදිහටම ඉදිරිපත් වෙන්නට ඕන. එහෙම ඉදිරිපත් වෙන තැනදී අපට අපි තුල තියෙනවා නම් ධර්මය අවබෝධ කරගැනීමේ චින්තනයක්, හැකියාවක්, අන්න යාට උපදිනවා යෝනිසෝ මනසිකාරය. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? මනසිකාරය කරනවා, හිතනවා කොහොමද? යෝනිසෝ. ඒ කියන්නේ ඒ පරතෝච අනුන්ගෙන් ඇහෙන්නේ ධර්මයේ. ධර්මයේ තමන්ගේ නෙමෙයි. ධර්මයේ අනුන්ගේ. කාගේද ධර්මයේ? බුදුරයන් වහන්සේගේ. අපේ නෙමෙයි. අන්නේ කියපු දෙයට අනුවම මෙනෙහි කරනවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනි කියන්නේ ඒ උපදින, ඒ කියන්නේ ඒ කියපු කාරණා නැත්නම් ඒ ප්‍රභවය නැත්නම් ඒ ලැබෙන කාරණාව. ඒක තමයි යෝනි කියන්නේ. ඒ කියන්නේ අර දැන් පිටින් ඇහුණ දෙන්නේ. එතකොට යෝනිසෝ කියනකොට ඒක අනුවම කියන එක. එතකොට ඇහෙන දේ අනුවම මනසිකාර කරනවා. අපේ කැලලක් දැම්මොත් එහෙම අපි ඇහෙන දේ අනුව නෙමෙයි මනසිකාර කරන්නේ. අන්න යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. ඒකට කියනවා මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ඇහෙන දේ අනුව නැත්නම් අර භරතෝච ගෝහසය අනුව මනසිකාර කරන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයේ අනුව මනසිකාර කරන්නේ නැහැ. එතකොට ඒක ඒ අනුව මනසිකාර නොකිරීම න යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාර වෙනවා. ඇයි ලෝකෝත්තර මාර්ගය උපදින්නේ නැහැ? දැන් මෙතනදී තියෙන මේ අයෝනිසෝ මනසිකාරය උපදින්න තියෙන හේතුව ඇයි? යෝනිසෝ මනසිකාරය උපදින්න නැති වෙන්න හේතුව ඇයි? සම්මාදිට්ඨියටපත් වෙන්න බැරි වෙන්න හේතුව ඇයි? ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන්න බැරි වෙන්න හේතුව ඇයි? අපි පින්වතුනි අපි හිතමු යම් කිසි කෙනෙකුට නිවැරදිවම අර අර්ථ ව්‍යංජන එක නිදානියත් එක්ක ධර්මය ඇහෙනවා කියලා. ඇයි බැරි අවබෝධ කරගන්න? බැරි වෙන්න හේතුව තමයි බුදුරයන් වහන්සේ කියපු ක්‍රමයට නෙමෙයි ධර්මයේ ඉගෙන ගන්නේ. බුදුරන් වහන්සේ ධර්මයේ අහනකොට ක්‍රමයක් කියනවා. අපි දැන් කාලාම සූත්‍රේ, චංකී සූත්‍රේ, තව දේශනා ගණනාවක් වල පැහැදිලි වෙනවානේ. මා පිටක සම්පදාය, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා දිටිනිච්ඡානක්ඛන්තය, මා ආකාර පරිවිතක්කෙහි ගොඩක් කරුණු පැහැදිලි කරනවා. දැන් මේක අපි ගත්තාම අද ගොඩාක් අය ගන්නවා පොත්වල තිබ්බට පිළිගන්න එපායි කිව්වා. ඊළඟට පරම්පරාවෙන් ආවට පිළිගන්න එපාය කිව්වා. අපි ඔන්න ඔය කෑල් ටිකක් අල්ල ගන්නවා. ඇයි බුදුරන් වහන්සේ ඒකදී පෙන්වලා දුන්නානේ මා ආකාර පරිවිතක්කෙහි. ඒ කියන්නේ මොකද්ද? තමන් කල්පනා කරන ක්‍රමයට ගැලපුණාය කියලා ගන්න එපා කියනවා. ඊළඟට තමන් කල්පනා කරලා තමන් නිවැරදි කරලා දිට්ඨි නිජ්ජානක්ඛන්ති. එතකොට දෘෂ්ටි වශයෙන්, ඒ කියන්නේ දකින කෝණ වශයෙන් නිවැරදිතාවයකට තමන්ගේ පැත්තෙන් ඇවිදලා තියෙනවා. ඒකට ගැලපුණා කියලා ගන්න එපා කියනවා. එතකොට දැන් ඒ කියන්නේ මොකද්ද? අපි ඕක කතා කරන්නේ නෑද? අපිට ගැලපෙනවා නම්, අපි කල්පනා කරන ක්‍රමයට ගැලපෙනවා නම්, අපි දෘෂ්ටියක් හැටියට බලන කෝණයට ගැලපෙනවා නම්, අපි අන්න ඒකට යමු වෙන්නේ. හැබැයි බුදුරණවහන්සේ ඒක ගන්න එපා කියනවා. ඒකට නෙමෙයි සත්‍ය ධර්මය කියන්නේ. ඒකට ගැලපීමනේ ඒක අයිති කාටද? දැන් ආකාර පරිවිතක්කයට තමන් කල්පනා කරන ක්‍රමයට ගැලපෙනවා නම්, තමන් හිතලා නිරවුල් කරගත්ත ක්‍රමයට ගැලපෙනවා නම්, ඒක කාට අයිති එකක්ද? ඒක කාට ගැලපෙන දෙයක්ද? ඒක තමාට ගැලපෙන දෙයක්. එතකොට තමාට ගැලපෙන දෙයක් නම් ඒක බුදුරන් වහන්සේලාගේ දෙයක් වෙන්න බෑනේ. එහෙනම් අපිත් සම්බුදු වෙලා. අය අපටත් ගැලපෙනවා. බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ පින්වතුනි සම්මා දිට්ඨියටපත් වෙනකොට, ලෝකෝත්තර මාර්ගයේ උපදිනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? තමන්ට ගැලපෙන එකක්ද? නෑ. තමා වැරදි බව හම්බ වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා. න අත්තතෝ සමනුපස්සති. තමාය කියලා ගැනීම ඉක්ම වෙනවා. තමායි කියලා ගැනීම ඉක්ම වෙනවා කියන අවස්ථාවක් එක්ක අපට අපි හිතමු ඔන්න අපි හිතනවා. හිතලා අපට ගැලපෙනවා. අන්න ඒ ගැලපීම වැරදි කියලා යන්නේ. න අත්තතෝ සමනුපස්සති.
සංඛාරා න අත්තතෝ සමනුපස්සති. තමයි කියලා ගැනීම ඉක්ම වෙනවා. එතකොට මේ තමයි කියලා ගැනීම ඉක්ම වෙන විදිහේ චින්තනයක් තියෙනට ඕන නැත්තේ. දැන් අපිට ආකාර පරිවිතක්කයට ගිහිල්ලා බලනකොට, දිටිනිච්ඡානක්ඛන්තියට ගිහිල්ලා බලනකොට තමාට ගැළපෙන විදිහට නින්නේ. එතකොට තමා වැරදි කියලා ඉස්මතු වෙනවද? නෑ. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහේ චින්තනයක් වෙනවා. මොකද දැන් යෝනිසෝ මනසිකාරය ඉපදුනා නම් යෝනිසෝ සූත්‍රය පැහැදිලි කරනවා හරියට සූර්යයා උදා වෙන්න අරුණ නැගෙනකොට අරුණ නැගුණා කියලා කියන්නේ අනිවාර්යෙන් සූර්යයා උදා වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය ඉපදුනා නම් එයා අනිවාර්යෙන් සෝතාපන්න වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා, සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරය උපදිනවා කියන්නේම සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව හම්බුණා. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙන වැඩපිළිවෙල හම්බුණා. අන්න සක්කාය දිට්ඨිය දුරු වෙන වැඩපිළිවෙල ආධ්‍යාත්මික වැඩපිළිවෙල. ඒ ඇහිච්ච දේ තුලින් යෝනිසෝ මනසිකාරය ඉපදීමේ සිද්ධ වෙන්නට ඕනේ. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරයේ ඉදිරිපත් වෙනකොට යෝනිසෝ මනසිකාරයේ ඇති වෙනකොට මොකද වෙන්නට ඕනේ නැත්තේ? අර තමාය කියලා ගත්ත දේ තුල තමන් හිතපු කල්පනා කරපු මේ හැම එකම වැරදි විදියට හම්බෙන්නට ඕනේ. එහෙනම් ආකාර පරිවිතක්කයෙන් දිටිනිච්ඡානක්ඛන්තිය හරි කියලා හම්බුණා නම් තමාට ගැළපුණායි කියලා හම්බුණා නම් ඔහුට යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. ඔහුට මොකද වෙන්නේ? ඔහුට වෙන්නේ සක්කාය දිට්ඨිය තර වෙනවා. තමායි කියන එක ස්ථිර වෙනවා. තමාට ගැළපුණා, තමා කල්පනා කරන ක්‍රමයට ගැළපුණා කියලා තමායි කියලා ගත්ත ඒ සංඛාරය, ඒ සකස් වීම හරි කියලා ගන්නවා. අන්න ඒක ස්ථිර වෙනවා. ඒක තහවුරු වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය වැඩෙනවා. සක්කාය දිට්ඨිය වැඩෙන ඔන්නකො මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි කරනවා. මේ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන ප්‍රතිපදාව. හැබැයි ඔහු දන්නෙත් නෑ ඒක. එහෙනම් මෙන්න මේ යෝනිසෝ මනසිකාරය උපදින්නට නිවැරදිම ධර්මය හැදෙන්න. දැන් මම ඔබට මුලින් පැහැදිලි කරා නිවැරදිම ධර්මය මොකක්ද කියන එක. තව කෙනෙකුගේ අර්ථ විශ්ලේෂණයකින් තොරව ඒ වගේම බුදුරන් වහන්සේ දේශනා කරපු දේ අඩු කරන්නෙත් නැතුව වැඩි කරන්නෙත් නැතුව ඒ කියපු පද ව්‍යංජන ඒ වගේම පරියාය ඒ වගේම නිදානය මේ සියල්ලක්ම එක ධර්මය හෙද්දි අන්න ඒකටම යොමු වුණොත් තමන්ගේ කාරණාවක් එක්ක නැතුව කල්පනා කරන්න අන්න එතනදී ඔහුට ඒ කල්පනාව ඉදිරිපත් වීමත් එක්කම තමා වැරදි කියන ප්‍රත්‍යක්ෂයක් ඉස්මතු වෙනවා. සක්කාය දිට්ඨිය කියන කාරණාව මොකද්ද කියලා ප්‍රකට වෙනවා. සක්කාය දිට්ඨිය කියන කාරණාව මොකද්ද කියලා ප්‍රකට වෙන්නේ නැතුව, දන්නේ නැතුව පින්වතුනි කවදාවත් සක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ. මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි කරනවා සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කවුද? සක්කාය දිට්ඨිය දන්න, සක්කාය දිට්ඨිය ආස්වාදයේ දන්න, සක්කාය දිට්ඨිය සකස් වෙන හැටි දන්න. අන්න ඒවා තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්නේ. සක්කාය දිට්ඨිය නොදන්න කෙනා සක්කාය දිට්ඨියටම යොමු වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? අපි සරලව ගත්තොත් කරුණු කිහිපයක් ඔස්සේ පංචපාස්කන්ධය තමයි කියලා ගත්ත එකටනේ. ඒ කියන්නේ අපි ගත්තොත් විඥානය කියන විඥානාති දැනගන්නවා. සංඥාව කියන සංජානාති හඳුන ගන්නවා. එතකොට හඳුනගත්ත තමා. දැනගත්ත තමා. ඒ කියන්නේ තමන් හඳුනගත්ත කියලා හම්බුනා. තමන් දැනගත්ත. එතකොට අපි හිතමු අපට මොනවා හරි ගැළපුණායි කියලා තමන් හිතුවා. තමන්ගේ සකස් වුණා. ඒ සකස් වීම තමා. එතකොට ඒක තමා කියලා කියන්නේ නිට්ටයයි කියන කාරණාවත් එක්ක, ස්ථිරයි කියන කාරණාවත් එක්ක ඒක තමා වෙනවා. අනිත්‍යයි කියන කාරණාව ඉස්මතු වුණා නම් තමා වෙන්නේ නැහැ. එතකොට අපි හිතපු අපි සකස් වෙච්ච කාරණාව හරි නිසා අන්න ඒකට කියනවා නිට්ටයයි. නිට්ටය නිසා මොකද වෙන්නේ? ඒක තමා වෙනවා. ඒ වගේ මේ දැන ගැනීම තමා වෙනවා. එතකොට ආකාර පරිවිතක්කයක් ඉදිරිපත් වුණාම ධර්මයේ අහනකොට දිටිනිච්ඡාන කන්තියක් ඉදිරිපත් වුණාම ධර්මය අහනකොට ඔහුට යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. එහෙමනම් සම්මා දිට්ඨිය ඇතිවීමට ලෝකයෙන් ඈතර වෙන මාර්ගයේ ඇතිවීමට එයාට අනිවාර්යයෙන්ම මේ කරුණු දෙක හම්බෙන්නට ඕනේ. ධර්මය අනුන්ගෙන් ඇහෙන්නට ඕනේ. ධර්මය තමන්ගේ නෙමෙයි. අද අපි ගොඩක් වෙලාට වරද්දව ගන්නවා. තමාගේ ධර්මයක් කියලා. නෑ ධර්මය ඇති බුදුරයන් වහන්සේට. අපි කාටවත් අයිති නෑ. එහෙනම් ඒක අනුන්ගේ දෙයක්මයි. ඒතර අනුන්ගේ ධර්මයක් ඇහෙනකොට ඒ ධර්මයට අනුව මනසිකාර කරන්න යමු වෙනකොට තමන්ගේ කැලේ එකතු කරගන්නේ නැතුව තමාය වැරදි කියලා තමා වැරදි බව ඉස්මතු වෙමින් අන්න සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගය යාට ප්‍රකට වෙනවා. එතකොට ඊතර වීමක් නේද වෙන්නේ?
දැන් තමාට හරි දේ හම්බුණා නම් තමන්ට හරි දේ හම්බු. හරි දේ තුල හරි දෙයක් තමාට හම්බුණා කියනකොටම ඒ කියමන තුලම ඉස්මතු වෙනවනේ බැසගත්තා කියලා. නිවැරදි. අන්න බැහැගත්තා. මොකේද බැහැගත්තේ? ඒ සකස් වීමේ, ඒ දැනගැනීමේ, ඒ හඳුනා ගැනීම බැහැගත්තා. දැන් ඒකේ බැහැගත්තට පස්සේ මොකද වෙන්නේ? පවතිනවා. කොහෙද ඊතර වෙන්නේ? පැවැත්මක්මයි ප්‍රකට වෙන්නේ, ඊතර වීමක් නෙමෙයි. හැබැයි යම් කිසි විදිහකින් හම්බුණා නම් ඒ සකස් වීම කියන්නේ දැන් අපි සකස් වීම කියලා අපි ගත්තාම අපි ගොඩක් බලන්නේ මට පිටින් පෙනෙන සකස් වීමක් කියන එකනේ. අපි බලන්න ඕන නැත්තේ තාත්වික ප්‍රායෝගිකත්වයට එක්ක. මේ ධර්මයේ සම්පූර්ණයෙන් ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකයි කියලා කියන්නේ පින්වතුනි මේ නිකන් ඔහේ හිතලුවක් එක්ක විතරක් නෙමෙයි. අපි ගොඩක් වෙලාවට හිතනවා මේ තරකයක් විතරයි ධර්මයේ කියලා. හිතලුවක් විතරයි ධර්මයේ කියලා. ධර්මයේ කියන්නේ හිතලුවක් නෙමෙයි. ධර්මයේ කියන්නේ තරකයක් නෙමෙයි. අතක්කාවචරයි. බුදුරණවහන්සේගේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා ගණනාවක මහා පදාන සූත්‍රයේ ඉඳලා බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච විග්‍රහ බලනකොට මහා වග්ගපාලි විග්‍රහයේ තියෙනවා. ඊළඟට සංයුත්තනිකායේ එකේ බොහෝ තැන්වල තියෙනවා. බොහෝ සූත්‍රවල පැහැදිලි කරනවා මොකද්ද? මං අවබෝධ කරගත්ත ධර්මයේ. ඒ කියන්නේ කවුරු අවබෝධ කරගත්තද? බුදුරණවහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ ගැඹිරෝ, ගැඹුරුයි, දුද්දසෝ, දකින්න දුෂ්කරයි, දුරනුබෝධෝ, අවබෝධ කරගන්න දුෂ්කරයි. අතක්කාවචරෝ, තරකයට ගෝචර නැහැ. අතක්කාවචරයි. නිපුණෝ තීක්ෂණ නුවණක් ඕනේ. පඬිත වේදනියෝ පඬිතයන් දකින්න දෙයක්. එතකොට ඒ කාගේ ධර්මයේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ. දැන් අපට සරල දෙයක් හම්බ වෙනවනේ. ඒක කාගේද? බුදුරන් වහන්සේ අවබෝධ කරපු එකක්ද? නැහැනේ. ඒ ගැඹීරයි බුදුරන් වහන්සේ අවබෝධ කර ධර්මයේ. දුද්දසෝ. අපට දකින්න පහසු එකක් හම්බ වෙනවනේ. ඒක බුදුරන් වහන්සේගේද? නැහැ. දකින්න දුෂ්කරයි කියනවා. අවබෝධ කරන්න දුෂ්කරයි කියනවා. තරකයට ගෝචර නැහැ කියනවා. තරකයට ගෝචර නැහැ කියන්නේ අතක්කා. දැන් අපි බලන්නකෝ අපි මේ තරක කර අපේ සංකල්පයට ගැළපෙන විදිහට දැන් අර මා ආකාර පරිත්තක්කින් අපි ගන්න බුදුරණවහන්සේ පා කිව්වට දිටිනිච්ඡානක්කන්තියට ගන්න බුදුරණවහන්සේ පා කිව්වට එතකොට අර තමන්ගේ ක්‍රමයට ගැළපෙන විදිහට අපි ගලප යනවා. මේ තරක කර යන්නේ. අපි ගොඩක් වෙලාවට අද හිතන්නේ පින්වතුනි මේ වාදය කරන එකටයි තරකය කියන්නේ කියලා. තරකයේම මෝරායමක් තමයි වාදය කියන්නේ. හැබැයි වාදය කියන කාරණාවට විතරක් නෙමෙයි තරකය කියන්නේ. අපි තුලින් තරකයි. අපි තරකයත් එක්ක තමයි මේ හැමදේම කරන්නේ. යෝනිසෝමනසිකාරය කියන්නේ තරකෙට නෙමෙයි. අපි ඔක පටලවා ගන්නවා. විචක්ෂණය කියන්නේ තරකෙට නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වලා දෙන්නේ හැම එකක්ම මේ ලෝකේ ප්‍රශ්නේ ඉස්මතු වෙනකොට දැන් මම මුලින්ම ඔබට කිව්වා ජාති ජරා මරණ ලෝකේ විද්‍යාමාන වෙද්දී බුදුරණවහන්සේගේ ධර්මයක් ප්‍රකට වෙන්නේ. එතකොට ජාති ජරා මරණ ලෝකේ අපට ප්‍රායෝගිකව හම්බ වෙනකොට මොකද වෙන්නේ? අපි මේක මොකද්ද කියලා හොයන්නට යෝ නැත්තේ. භාග්‍යවතුන් වහන්සේ ඉස්සල්ලාම පෙන්වා දෙන්නේ පිරිසිදු සෙවිය යුත්තක්. දුක්ඛාර සත්‍ය පෙන්වන්නේ පිරිසිදු සොයන්න තියෙන්නේ. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න. නිරෝධය සාක්ෂාත් කරන්න මඟ වඩන්න. අපි දුක ප්‍රහාණය කරන්න හදනවා. අපි දුක පිරිසිදු හොයන්නේ නැහැ. දුක මොකද්ද කියලා හොයන්නේ නැහැ. දුක මොකද්ද කියලා හොයනකොට අපි අපේ දේවල් දාගෙන හරියන්නේ නැහැ ඒකට. දැන් අපට තේරෙන දුකක් නම් මේ ඔක්කොම ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ඕනේ නැහැනේ ලෝකේ පහළ වෙන්න. දැන් අද අපි කතා කරන අපට තේරෙන දුකයි අර තිරසන් හතුණු තේරෙන දුකයි අපි හැම එකක්ම අපි හිතනවා බුදුරජාණන් වහන්සේ මේ ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන් දෙයක් මේ කතා කරලා තියෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු කාරණා පින්වතුනි මේ ලෝකේ ගැඹුරු දෙයක්. අනිත් අයට අගෝචර දෙයක්. ඒක බුදුරුන්ට පමණක් විශේෂ වෙන දෙයක්. රහතන් වහන්සේලාට විශේෂ වෙන එකක් නෙමෙයි. රහතන් වහන්සේලා ඒ කියන්නේ මොකද්ද? බුදුරන් වහන්සේගේ ධර්මයේ. අවබෝධ කරා ඊතර වුණා. කියන්නේ කාගේ ධර්මයේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ. ඒකනේ ශ්‍රාවක කියලා කියන්නේ. නැත්නම් තමන්ගේ දෙයක් කියනවා නම් ශාස්ත්‍රෝ කියලා කියන්න පුළුවන්. ශ්‍රාවකයෝ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ශ්‍රාවකී. ආනන්ද මහරහතන් වහන්සේ ශ්‍රාවකී. ශ්‍රාවකයා කරන්නේ ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේගේ භාෂිත ඉදිරිපත් කරන එක විතරයි. වෙන දෙයක් නෙමෙයි. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේගේ භාෂිතය අන් අය දරාගෙන ඉන්න විදිහ වැරදි නම් අන්න ශාස්ත්‍රුන් වහන්සේගේ භාෂිතයම නිවැරදි කර පෙන්නනවා. ඔහොම නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේගේ භාෂිතය තියෙන්නේ මෙහෙම. දැන් අපි කියන්න හදන්නේ වෙන විදිහකටනේ. ඔහොම නෙමෙයි. ඔබට තේරෙයි මට තේරිච්ච විදිහට කළොත්. ඔබට තේරෙයි මෙහිම ගැලපෙන ඒක බුදුරණවහන්සේගේ ධර්මයේද? නෑ ඒක තව කෙනෙකුගේ ධර්මයක් නේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය කියන්නේ දෙන්නේ එහෙම නෙමෙයි. ඔබ ඔය හිතන් ඉන්න ක්‍රමයට නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙන්නේ. ඕක නෙමෙයි. අන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කර පෙන්නනවා.
ඒකයි ශ්‍රාවකයෙකුගේ ලක්ෂණය. අන්නේ ධර්මය අපි බලන්නට ඕනේ ලෝකයේ ඇහෙන්නේ ඒ ධර්මයේද කියලා. දැන් මම ඔබට අද මේ කෙටි කාලය තුලදී මේ ධර්මය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න නෙමෙයි මේ උත්සාහ කරේ. මම ඔබට මේ පැහැදිලි කරන්න උත්සාහ කරේ අද අපිට මේ නිවැරදිව මේ ධර්මයට යොමු වෙන්න බැරි වෙලා තියෙනවා. එකක් හරියටම අපි ධර්මයේ ඒ විදිහට ඉගෙන ගන්නේ නැහැ. අනිත් එක තමයි අපි මේ ධර්මයට අනුව නෙවෙයි කල්පනා කරන්නේ. ඇහෙන දේ විතරකුත් වැරදි විදිහට යොමු වෙච්ච විතරක් නෙමෙයි තියෙන්නේ. අපි කල්පනා කරන ක්‍රමෙත් වැරදි. ඒක නිසා තමයි පින්වතුනි අද ලෝකේ බොහෝ අයට පුළුවන්කම වෙලා තියෙන්නේ මේ බෞද්ධ ජනතාව රවට්ටන්න. ඇයි එක එක්කිනාට තේරෙන දේවල් ඉදිරිපත් කරනවා. එක එක්කිනාට ගැළපෙන දේවල් ඉදිරිපත් කරනවා. මේ දැන් විතරක් නෙමෙයි අතීතේ ඉඳලම එහෙමයි. බුදුරණවහන්සේ පිරිනොම් පෑවට පස්සේ ඉඳලම එහෙමයි. ඒ නිසා තමයි සද්ධර්ම ප්‍රතිරූපක ආවේ. ඒ නිසා තමයි අධර්මය ආවේ. අධර්මය කියලා කියන්නේ පින්වතුනි වෙන එකක්. සද්ධර්ම ප්‍රතිරූපක කියන්නේ තව එකක්. අපි අද ගොඩක් වෙලාවට සද්ධර්ම ප්‍රතිරූපක කියන අධර්මයට. ඒකට අපි විවහාර කරන්නේ අධර්මය කියලා. ඒක ඕන කෙනෙකුට සාමාන්‍ය ධර්මය ඉගෙන ගන්නකොට තේරෙනවා මේක අධර්මයයි කියලා. නැත්තම් මේ සාමාන්‍ය ලෝක විවහාරයෙන් උනත් කෙනෙකුට තේරෙනවා මේක විහිළුවක්, මේක බොරුවක්, මේක අධර්මයක් කියලා. සද්ධර්ම ප්‍රතිරූපක කියන්නේ වෙන එකක්. ඒ තමයි ධර්මයේ වගේම ඉස්මතු වෙලා එනවා. උදාහරණ දෙන්නේ හතරන් වගේ දෙයක් ලෝකේ මතුවෙච්ච දවසට හතරන්ම දන්නේ නැති කෙනාට හතරන් වගේ දේ හතරණුයි වෙන් කරලා හඳුනා ගන්න බෑ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි වෙන්නේ පින්වතුනි. මේ ලෝකයේ තුල යම් කිසි විදිහකටද මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ වගේම දෙයක් එනකොට අන්න එතනදී ධර්මයේ වෙන් කරලා හඳුනා ගන්න බෑ. අන්න එතකොට ඒ නිසාත් අයෝනිසමනසිකාරයේ ඉස්මතු වෙනවා. ඒ වගේම හරියට ඇහුණත් අපි අපේ දේ දානවා නම් ඒත් අයෝනිසමනසිකාරයේ ඉස්මතු වෙනවා. සම්මාදිටටපත් වෙන්නේ නැහැ. ලෝකින් ඊතරන මාර්ගය එන්නේ නැහැ. ඊළඟට තමයි පින්වතුනි අද අපට ගොඩාක් ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට නිවැරදි ධර්මයේ ඇහුණත් අපට යෝනිසමනසිකාරය උපදින්නේ නැත්තේ. අද අපි හිතන් ඉන්නේ මේ බුදුරන් වහන්සේගේ මේ ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කරගෙන අප මේ දේශනාව තුළ තියෙන මේ වචන තියෙනවනේ. මේක pāli භාෂාවෙන් ඉදිරිපත් කරපු වචනනේ. ඒ කියන්නේ මේ pāli භාෂාව කියන්නේ මොකද්ද? අතීතයේ ඉන්දියාවේ ජම්බුද්වීපයේ ඒ කියන්නේ ඉන්දියාවේ ಭಾರತೀයේ මගධි රටේ භාෂාව. මාගධි භාෂාව. ඒකට pāli භාෂාව. ඒ කියන්නේ විවහාරික භාෂාව. එතකොට මේ සමාජයේ විවහාරික වචනේ අපි මේ වචන ටික ඉගෙන ගත්ත පමණින් අපි හිතනවා ධර්මය ඉගෙන ගත්තා කියලා. නෑ ඒ රටේ ඒ සමාජයේ මිනිස්සු භාවිතා කරපු වචන. ඊළඟට හැමෝම නෙමෙයි හැබැයි සමහරලාට විමුක්තිකාමීන් භාවිතා කරපු වචන. මොකද විමුක්තියක් හොයන්න බුදුරන් වහන්සේගේ ධර්මයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අදටත් ජම්බුද්වීපේ විමුක්තිය හොයන ඕන තරම් ඉන්නවා. නමුත් සැබෑ විමුක්තියක් ලැබෙන්නේ නැහැ. සැබෑ ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඉදිරිපත් කරන්නේ බුදුරන් වහන්සේ. නමුත් විමුක්තිය හොයන හැඟීම ලෝකයේ ඇති වෙනවා. අදටත් පින්වතුනි ජම්බුද්වීපයේ ඉන්දියාවේ ගත්තොත් එහෙම බුදුරුන්ගේ ධර්මයක් අවශ්‍ය නැහැ විමුක්තිය හොයන මිනිස්සු ලෝකයේ ඒ ජම්බුද්වීපයේ ඉන්නවා. මධ්‍ය දේශයේ මිනිසෙක් උපදින්නේ ඒ මිනිස්සයා තමයි වාසනාවන්ත මිනිසයා කියලා බුදුරන් වහන්සේ දේශනාවේ පැහැදිලි කරනවා. ඇයි ඒ? මධ්‍ය දේශයේ උපදින මිනිස්සු ඒ දේශයේ ගතියක්ම තමයි විමුක්තිය හොයන එක. අපේ සමාජයක නැහැනේ. අන්නේ අය විමුක්තියක් හොයන්න යමු වෙනවා. ඒ විමුක්තියක් හොයන්න යමු වෙන අයට විමුක්තිය හොයාගෙන යනකොට ඒ වැඩපිළිවෙල තුලදී එයාලට හම්බෙන එයාලගේ ගෝචර දේවල් තියෙනවා. දැන් අපි දන්නවනේ සමහර වෙලාවට මම උදාහරණයක් ඇට කියන විද්‍යාවේ තියෙන සමහර විවහාරික දේවල් තියෙනවනේ. එතකොට ඒවට අනුගත වෙච්ච අය ඒ විවහාරික වචන එයාලට හුරුයි. හැබැයි සාමාන්‍ය මනුස්සයර හුරු නැහැ. අන්න ඒ වගේ තමයි සමහර වචන තියෙනවා විමුක්තිකාමීන් හොයාගෙන විමුක්තිකාමීන්ට විවහාරික වෙන වචන. මේ අපි ඉගෙන ගන්න ධර්මයේ තුල. සමහර දේවල් ලෝක විවහාරේ ලෝකෙම විවහාරේ සමාජෙම විවහාරේ දේවල්. ඔය ටික ඉගෙන ගත්තා කියලා අපි ධර්ම ඉගෙන ගත්ත වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ ලෝකෙට පහළ වෙලා භාෂාවක් උගන්ලා කිව්වේ නැහැනේ මේ මම භාෂාවක් ඉස්සෙල්ලා ඔබට කියලා දෙන්න ඊළඟට ඔබට ධර්මයේ කියලා දෙන්නම් කිව්වේ නැහැනේ. විවහාරික භාෂාව තුළින්මයි ධර්මයේ කියලා දුන්නේ. එහෙනම් අපි බලන්නට ඕනේ අපි මේ ඉගෙන ගන්නේ ඉන්දියාවේ අතීතයේ මගධ රටේ විවහාරික භාෂාවද එහෙම නැත්නම් ධර්මයේද? අපි ඉස්සෙල්ලාම අර විවහාරික භාෂාවට ධර්මයේ කියලා දානවා. අන්න ඒ නිසා තමයි වැදගත් වෙන්නේ මේකේ මේ පිළිවෙල. බුදුරන් වහන්සේ මේක එක්තරා පිළිවෙලකට ඒ වචනම ඒ විවහාරික දේවල් භාවිතා කරලා වෙනම ලෝකයට නොතේරෙන නැත්නම් ලෝකයෙන් ඈතර වෙන විදිහට අවශ්‍ය මේ වචන පෙළ ගැස්මක් ඉදිරිපත් කරා. අර්ථය ඉස්මතු වෙන්න වචන පෙළ ගැස්මක් ඉදිරිපත් කරා. අන්න ඒක ඒ විදිහට බැලුවේ නැත්නම් අපි අර වචන ටිකක් ඉගෙන ගත්තා. වචන ටිකක තේරුමක් දැනගත්තා. එපමණකින් ධර්මය හම්බෙන්නේ නැහැ. එපමණකින් අපට හම්බ වෙනවා ඒ රටේ නැත්නම් ඒ කාලේ මගධි රටේ නැත්නම් ඉන්දියාවේ මගධි දේශයේ මිනිස්සු විවහාර කරපු භාෂාවත්
විමුක්තිකාමෙන් විවහාර කර භාෂාවත්. ඒ වගේම තමයි පින්වතුනි මේ විමුක්තිකාමීන්ට තිබුණා විමුක්තියක්. මොන විමුක්තියද? සමාධිය ඔස්සේ විමුක්තියක් තිබුණා. ආධ්‍යාත්මික සැනසුණා. එතකොට මේ ආධ්‍යාත්මික සැනසුණ විමුක්තිය අපට දැන් අර විවහාරික භාෂාව ඉගෙන ගත්තට පස්සේ අපට ලැබෙනකොට අපි හිතනවා අපි රහත් වුණා කියලා. ඒ බුදුරණවහන්සේ ධර්මයේ හැටියට නෙහුනේ. අපි තාම හිතන්නේ නැහැ මේ ඉගෙන ගත්තේ විවහාරික භාෂාවේ තියෙන දෙයක් නේ කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි ධර්මයේ ඉගෙන ගන්නකොට මේ සෑම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ සෑම දෙයක් ගැනම සැලකිලිමත් වෙච්ච තැනදී අපට මේ ලෝකයෙන් ඈතර වෙන මාර්ගයට අවශ්‍ය පරතෝච ගොහසය නිවැරදිව අපට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි අපට නිවැරදිව ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර අපි තුලින් යෝනිසෝ මනසිකාරය උපද්දවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ආකාරයට නිවැරදිව අපි මේ ධර්මයේ දිහා බැලුවොත්. එහෙම නැත්නම් අපි අර කඩපිලට යනවා වගේ නිකන් අපිව අර රවට්ටව ගන්න අපිව නිකන් අර తాවකාලික ප්‍රයෝජනයක් ගන්න විදිහට නැත්නම් අර තමාවම රකින්න යමක් ගන්න විදිහට මේ ධර්මයේ ඉගෙන ගත්තට එයා සත්‍යවාදී නෙමෙයි. එයාට මේ ධර්මයේ කරා යන්න බෑ. මේ ධර්මයේ තියෙන සත්‍යවාදී කෙනාට, මේ ධර්මයේ තියෙන අවංක කෙනාට, මේ ධර්මයේ තියෙන ශ්‍රද්ධාව තියෙන කෙනාට, මේ ධර්මයේ තියෙන පින්වතුනි ගුණවන්ත කෙනාට, මේ ධර්මයේ තමන් රකින්න යන කෙනාට නෙමෙයි, තමාව ආරක්ෂා කරන්න යන කෙනාට නෙමෙයි, ඊතර වීමක් ඉස්මතු වෙන්නේ සත්‍යවාදී කෙනාට පමණයි. ඉතින් ඒ නිසා අපි අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ අපේ ජීවිතේට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය නිවැරදිවම ධර්මය ඉගෙන ගන්නටත් ඕනේ. ඒ වගේම අපි සත්‍යවාදීව ඒ ධර්මයට යොමු වෙන්නටත් ඕනේ. කිසිම විදිහකින් අපේ අදහසක් ඒකට ගාව ගන්න නැතුව, සමාජයේ අදහසක් ඒකට ගාව ගන්නේ නැතුව, සද්ධර්ම ප්‍රතිරූපකයක් අපි ඉස්මතු කරගන්නේ නැතුව අපේ ජීවිතේ මේ ධර්මයේ තුලින් ලෝකෝත්තර මාර්ගයක් ඉස්මතු කරගන්නට අපි යොමු වෙන්නට ඕනේ. එහෙම නොවුනොත් පින්වතුනි අපට කවදාවත් අපි මේ මොන වැඩපිළිවෙල කරත් මොන දේවල් කතා කරත් අපට බුදුරන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අද දවසේ හොඳින් කල්පනා කරගන්න, හොඳින් අදිෂ්ඨානයක් ඇති කරගන්න, සැබෑ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගන්නවා, ඊට අනුව කල්පනාවක් යොමු කරගන්නවා. මේ සියලු පරයය, සියලු නිදාන, ඒ වගේම සියලු ව්‍යංජන මේ හැම එකක්ම ධර්මයේ ඉගෙනගෙන අපේ ජීවිතයේ ඒ යෝනිසෝ මනසිකාරය උපද්දවාගෙන සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. සංසාර දුකින් අත් මිදීමට උතුම් පාරමිතාවක් වේවා යන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ පුද්ගලික රෝහලක රසායනාකාරයේ කාර්ය මණ්ඩලය. 3 මාසකට පෙර පරලෝසපත් කැලණිය පට්ටිවිල ඕවිලාන පාර පදිංචිව සිටි WD චන්ද්‍රාවතී ආදරණීය මෑණියන්ට කිරියම්මාට වසර ගණනකට පෙර මිය ගිය WD ඇඩ්වින් පියාණන්ට සහ ආච්චිලා සියලාට ඥාතීන්ට බිරිඳ චන්ද්‍රා අලේගිය වන්නගේ කිරිඳිවැල නාරංගස්පිටිය හල්පිටිය වත්ත පදිංචිව සිටි LAD සෝමාවතී මෑණියන්ට, අබේරත්න අලගිය වන්න පියාණන්ට, නන්දපාල අලගිය වන්න, චන්දසිරි අලගිය වන්න, රණසිංහ අලගිය වන්න යන සහෝදරයින්ට, බොල්ලෑගල මහවිද්‍යාලයේ මල්ලවාරච්චි ගුරු මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දූදරුවන්ට, ලෝවැසියන්ට, රණවිරුවන්ට, ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා. මිනුවන්ගොඩ පත්තනුවන අබේසිංහ මාවතේ WD ජයරත්න මහතා, චන්ද්‍රා අලගියවන්න මහත්මිය. තම ආදරණීය පුතු යසෝජ ගුණවර්ධන, අයෝධ්‍ර ගුණවර්ධන යුවලගේ විවාහ දිවියට 6 වසරක් පිරීම නිමිත්තෙන් ඔවුන් දෙපළට ආශිර්වාද කිරීමට සුජීවත්ව සිටින දයා තෙවරප්පෙරුම මෑණියන්ට ආශිර්වාද පිණිසත් පරලෝසපත් ආර් සරත් තෙවරප්පෙරුම ඇතුළු මිය පරලොවගේ සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, චම්පා තෙවරප්පෙරුම, ප්‍රසාද් තෙවරප්පෙරුම, ගීතාංජන ගුණවර්ධන යන සිළු දෙනාටත්, චූටිදුව යනුලි ගුණවර්ධන ඇතුළු සිළුම දෙනාට සෙත් ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරන්නේ රත්මලාන බොරුපන පාර 7 වෙනි පටුමගේ චම්පා තෙවරප්පෙරුම මහත්මිය. දොමගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ වැඩවිසූ කොබවක ශ්‍රී විමලතිස්සාභිධාන ලොකු හාමුදුරන් වහන්සේගේ 42 වෙනි ගුණානුස්මරණ පින්කම සැප්තැම්බර් 5 වෙනි දිනට යෙදීම නිමිත්තෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කිරීම සඳහාත් වත්මන් විහාරාධිපති මිල්ලනීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත ඕමත්තේ
හේමාරාම ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම ස්වාමින්ද්‍රයන්න් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් කොළඹින සමිතියේ සමාජිකාවන්ට සහ සතර පේරුවේ දායකවන්ට සෙත් පැතීමට දායකත්වයේ දරන්නේ හොරණ දොඹගොඩ කටුගහවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ කොළඹින සමිතිය. එච්.එම්. පොඩිනෝනා මාතාවගේ මීට වසර 32කට පෙර මියගිය එච්.එම්. පුංචි බණ්ඩා පියාණන්ටද සුදුමැණිකා මාතාවටද මීට වසර 11කට පෙර මියගිය විරෝධාර රණවිරු සමන් කුමාර මුණුබුරාටද මීට වසර 6කට පෙර මියගිය චන්ද්‍රාවතී දෑබර දීනියටද මීට වසර 7කට පෙර මියගිය එච්.එම්. ධර්මදාස මල්ලේ ඇතුළු පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් පවුලේ සැමට සිත ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරන්නේ මොනරාගල කන්ද උඩපංගුව නාපේ පංගුව අම්පාර පාර 6 කණුවේ එච්.එම්. පොඩිනෝනා ඇතුළු සහෝදර සහෝදරයන් දූ දරුවන් මෙන්ම සියලු ඥාති හිත මිත්‍රාදීන්. මීට දෙවසරකට පෙර මියගිය බෙන්තොට පදිංචිව සිටි තනුජා ජයසේකර ආදරණීය මෑණියන්ට UK ආතර් පියසිරි සීයාට මල්කාන්ති පියසිරි ආච්චි අම්මාට සහ පවුලේ මේගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සසර ගමන සුවපත් වේවායි පැතීමට අකල් මරණයන්ට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කිරීමට සජීවත්ව සිටින පියාට නැගණියට නැන්දා සහ මාමා ඇතුළු තමන් සිළු දිනා රැකබලා ගන්නා සිළු දිනාටම නිදුක් නිරෝගී සුව නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා UK ධම්මික ස්වාම්පුරුෂයා පුතා UK සමන් UK දිනුවරී ඇතුළු පවුලේ සිළු දෙනා. ප්‍රියංගා දමයන්ති රාජකරුණා මහත්මියගේ 53 වන ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට සුජීවත්ව වාසය කරන කමලා උපසේන මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට පරලෝසපත් වූ හිටපු විදුහල්පති IRD බණ්ඩාර මහත්මයාට වංසා කොස්ගොල්ල මෑණියන්ට AMA උපසේන මහත්මයාට DR විජේසුන්දර මහතාට සහ සොනානි විජේසුන්දර දීනියට පින් අනුමෝදන් කොට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ මිරිහාන විමලවත්ත පාරේ පදිංචි ප්‍රියංගා දමයන්ති රාජකරුණා මහත්මිය. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනය. අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලැබූ සෑම දිනාටමත් ඒ අය විසින් දායකත්වයේ අරමුණු හැටියට සඳහන් කරලා තියෙන ඒ සියලු දිනාට ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දිනාගේ අදහස් සඵල වේවා. උතුම් ධර්ම අවබෝධයට මේ සියලු ධර්ම දානමය පුණ්‍ය ධර්මයේද හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මාතලේ ඕවිල කන්ද රෑන කෙටුවගල ආරණ්‍ය සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි. ඔබට